කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් ඔබ හැම දිනාටම සුවපත් දිනයක් සුවපත් පින්බර උදෑසනක්. සදහැවතුනි, දවසක් එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණි ඒ බමුණා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි, මරණයේ බිය තියෙන්නේ කාටද? ඒ කියන්නේ මැරෙන්න බය කවුද? අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වන තුන් ලෝකනාථයන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාරනසේක. බමුණ, යම් කෙනෙක් කාමයේ කෙරෙහි තියෙන ඇල්ම දුරු නොකරලා නම් ජීවත් වෙන්නේ, ඒ කෙනා මැරෙන්න බයයි. ඒ වගේම බමුණ, යම් කෙනෙක් ශාරීරිය ගැන ගොඩාක් ආසාවෙන් නම් ඉන්නේ, ඒ කෙනාත් මැරෙන්න බයයි. බමුණ, ඒ වගේම යම් කෙනෙක් පව් කරලා නම් ඉන්නේ, පව් කළ කෙනාත් මරණයට බයයි. ඒ වගේම බමුණ, යම් කෙනෙක් සද්ධර්මයේ තුල ස්ථාවර වෙලා නැත්තම් ඒ කෙනාත් මරණයට පත්වන්නට බයයි. එහෙනම් එකක් පැහැදිලි. මරණය කියන එක අරුමයක් නෙමෙයි. මහා පුදුමයක් නෙමෙයි. පුදුමය කියලා කියන්නේ මියදෙන සත්වයන් ඉන්න ලෝකයේ තුල මිය නොයන කෙනෙක් හැටියට ආවුසය, ඒ වගේම උණුසුම විඥානයේ සහිතව Taman මෙලොවට රැගෙන ආපු පින නිසා තවම පවතින එක තමයි අපිට පුදුම හිතෙන කාරණය. භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, එහෙනම් මරණයට බය නැත්තේ කවුද? ශාස්ත්‍රඥ වහන්සේ මෙසේ පිළිතුරු දී වදාරනසේක. බමුණ, යම් කෙනෙක් කාමයන් කෙරෙහි හිතේ ආසාව දුරු කරලා නම් ඉන්නේ, එහෙම කෙනාට මැරෙන්න බයක් ඇති වෙන්නේ නැහැ. යම් කෙනෙක් කය ගැන විතරාගීව නම් ඉන්නේ, කය ගැන ප්‍රේමයක්, ස්නේහයක්, ඇල්මක්, ලෝභයක් නොමැතිද, එහෙම කෙනාටත් මරණය හමුවේ බය වෙන්නට දෙයක් නැහැ. ඒ වගේම බමුණ, යම් කෙනෙක් පව් රැස් නොකොට පින් රැස් කරගෙන නම් ඉන්නේ, එහෙම කෙනෙකුට බය වෙන්න දෙයක්වත් නැහැ, මරණය හමුවේ. ඒ වගේම බමුණ, යම් කෙනෙක් මෙම සද්ධර්ම මාර්ගයේ තුල ස්ථාවරත්වයට පත් වෙලා නම් ඉන්නේ, එහෙම කෙනාට මරණය අභිමුව බියක් ඇති කර ගන්නට දෙයක් නැහැ. එහෙනම් ඔබව අමතන මමත්, අපිව ශ්‍රවණය කරන නරඹන ඔබත් ඔබ පිළිබඳව යම්කිසි ස්වයං අධ්‍යයනයක යෙදෙන්නට ඕනේ. මරණය අභිමුව බය හිතෙන කාරණා ඔබට මට තිබෙනවාද, ඔබට මට නැද්ද යන වග. ඒ ගැනත් මතක් කරමින් අදත් බදාදා උදෑසන කතන්සු ලබතේ පඤ්ඤං සජීව ධර්ම සාකච්ඡාවයි මෙසේ ආරම්භ වෙන්නේ. ඉතින් අද දවසේදීත් අපගේ ධම්සභා මණ්ඩපයේට වැඩමවා වැඩ සිටින්නේ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, පින්නැති නායක ස්වාමින් වහන්සේව සාදු නාදනංවා ධම්සභා මණ්ඩපයේට নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද අපිට කතා කරන්න තිබෙන්නේ සංයුක්ත නිකායේ සගත වග්ගයේ දේවතා සංයුත්තට අයත් අන්න වර්ගයට අයිති ඉච්ඡා සූත්‍රය සහ කල් වේලා තිබ්බොත් ලෝක සූත්‍රය. ස්වාමීන් වහන්සේ ඊට පෙර ආතුව මේ දිනවල ගුවන්විදුලියේ නිතර දැනුවත් කිරීමක් කරනවා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, උතුම් රුවන්වැලි මහා චෛත්‍යරාජන් වහන්සේ වන්දනා කරන්නට එන වයෝවෘද්ධ මෑණිවරුන්ට, පියවරුන්ට වගේම ආබාධිත තත්ත්වයේ පසුවන අපගේ සදැහැතියන්ට
සුවසේ රෝද පුටුවක වාඩි වෙලා ගිහිල්ලා ජයශ්‍රී මහ බෝධිය වන්දනා කර ගන්නටත් රුවන්වැලි චෛත්‍ය වන්දනා කර ගන්නටත් අවස්ථාවක් සලසා දෙනවා කියලා. ඉතින් ඒ පිණිස රෝද පුටු පරිත්‍යාග කිරීමක් ඒ වගේම විශේෂයෙන්ම ඒ පුදබිම් සුද්ධ පවිත්‍ර කිරීමේදී තනකොළ කපන යන්ත්‍ර පූජාවක් සිද්ධ කරන්න පුළුවන් කියලා මාධ්‍යෙන් නිතර ඔබ දැනුවත් කරනවා. අපි ඒ ගැන කතා කරමින්ම ස්වාමීන් වහන්සේ දැනුවත් කරමින්ම අපේ සාකච්ඡාවට අවතීර්ණ වෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අනුරාධපුර බුද්ධ බිමට පැමිණෙන සදහැවතුන් අතර බොහෝමත්ම වයෝවෘද්ධ මෑණිවරුන්ට පියවරුන්ට සෑරදුන් වහන්සේ අභියසට ගිහිල්ලා ඒ වගේම බෝධිරාජානන් වහන්සේ අභියසට ගිහිල්ලා වන්දනා කිරීමට අපහසුතාවයන් පවතිනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවදි කියා ගන්න බැරි කෙනෙක් කල්පනා කරනවා අපි වන්දනාමාන කරගන්න කාලේ නැත්තම් Tamanට සවි ශක්තිය තිබුණු කාලේ අටමස්ථාන වන්දනාවේ ගිහිල්ලා සොළොස්මස්ථාන වන්දනාවේ ගිහිල්ලා අපි කොයිතරම් පින් කරගත්තද කියලා. එහෙම හිතලා ඒ පින්කම් ගැන හිතලා අතීතය ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. යම් කිසි විදිහකින් ඒ අපහසුතාවයක් පවතිනවා නම් එහෙම නැත්නම් වයෝවෘද්ධ සදහැවතුන් කල්පනා කරන වෙන්න පුළුවන්. දැන් අපිට ඒ විදිහට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා. පින්තුනි තමන්ගේ සදහැවත් භාවය නිසාම තමන්ගේ පුණ්‍යවන්ත ස්වභාවය නිසාම අත්පාවාරු නැති වුණත් කවුරෝ ඉදිරිපත් වෙලා ඔබව ඒ පුණ්‍ය භූමියට රැගෙන යන්න. එහෙම නැත්නම් අපි සලකන්නේ ශ්‍රීමා බෝධිරාජානන් වහන්සේ සෑරදුන් වහන්සේ ජීවමාන ලෞතර බුදුරජාණන් වහන්සේ විදියට. ඉතින් බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කිරීමටයි අපි මේ පාමුලටයි රැගෙන යන්නේ කියලා එහෙම ඉදිරිපත් වෙනවා කියලා හැම ගොඩාක් අයට සතුටු වෙන්න පුළුවන්. ඉතින් එහෙම ඉදිරිපත් වීමක් තමයි ඇත්තටම අපිට සිහිපත් කළේ මෙවැනි පින්කමක් සිදු කරගන්නට අවශ්‍යයි කියලා. ඒ වගේ මේ පිළිබඳව වැදගත්කම තේරුම් අරගෙන අවබෝධ කරගෙන අපේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂකතුමන් අද්මිරාල් ආනන්ද පීස් මැතිතුමන් එතුමා බොහෝම සදහැසිතින් තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා එතුමා මතක් කළා ස්වාමීන් වහන්සේ අපිට මේ විදිහට රෝදපුටු ටිකක් ලබා දෙනවා නම් අපේ දෙපාර්තමේන්තුවේ දරුවෝ මේකට යොදවලා ඒ අයටත් පින් රැස් කරගන්න අවස්ථාවක් සැලසෙනවායි කියලා. ඉතින් මේ කාරණේ අපේ තවත් පැත්තකින් තවත් පින්කමක් තමයි විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා සුද්ධ පවිත්‍ර කරන්න පුණ්‍ය භූමියක පූජා භූමියක. ඒවා බොහෝ ප්‍රදේශයක් තනකොළ වලින් වැහිලා තියෙනවා. ඉතින් ඒ තනකොළ කපලා ඉවත් කරලා පුණ්‍ය භූමිය ඊටාම දැකුම් කළු විදිහට සිත් ගන්නාසුළු විදිහට අපිට තබා ගන්නට නම් විශාල කැපකිරීමක් ඒ වෙනුවෙන් සිද්ධ කරන්න වෙනවා. ඉතින් විශාල භූමි ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා ඒ කටයුත්තත් වර්තමානයේ සිද්ධ කරන්න අපේ ත්‍රිවිධ හමුදාවේ දරුවෝ. ඒ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සුවිශේෂයි. ඒ කටයුත්තට විශාල පිරිසක් එකතු වෙලා කටයුතු කරනවා. ඉතින් අපි කල්පනා කළා තනකොළ කපන යන්ත්‍රය අයට
ලබා දුන්නොත් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ පුණ්‍ය භූමි පිරිසුදු කරන්න. ඉතින් මේකට දායක වීමෙන් එක පැත්තකින් තමන් තනකොළ ටික කපනවා වගේ, තමන්ම අතුපතු ගන්නවා වගේ, අමදිනවා වගේ, පිරිසුදු කරනවා වගේ හැඟීමක්, ශ්‍රද්ධාවන්ත පින්සිතවිල්ලක් ඒ වගේම ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා මේ බාහිර වශයෙන් සිදු කරන හැම කටයුත්තක්ම බුදුරජාණන් වහන්සේ උදෙසා සිද්ධ කරන උපස්ථාන, බුද්ධ උපස්ථානයක් හැටියටයි අපිට සලකන්න තිබෙන්නේ. ඒ නිසා මේ වටිනා පින්කම් පිළිබඳව මේ දිනවල අපි කතා කරන්නේ ඔබ පත් වෙලා ඉන්න විපත පිළිබඳව අපි නොදැනගෙන නෙවෙයි. එක පැත්තකින් කොරෝනා වසංගත තත්ත්වය නිසා බොහෝ පිරිසක් එවැනි පින්කම් වලට දායක වෙන්න ගොඩක් අයට අමාරුයි. අපි මතක් කරන්නේ අපහසුයෙන් හරි පුළුවන් අයට මේකට දායක වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ හැම පින්කමක්ම අපි සිදු කරගත්තාම දැන් අපි හිතමුකෝ දැන් මේ දිනවල වන්දනාමාන කරගන්න විශාල පිරිසක් ඒ පුණ්‍ය භූමියට එකතු වෙන්නේ නැහනේ. එකතු වෙන්නේ නැති වෙලාවට තනකොළ වැවුල තිබුණොත් එහෙම. ඒතර අපිට හිතට හරි නැහනේ. ඒ නිසා අපි මේවන්නේ අවස්ථාවක වුණත් ඒවා සුද්ධ පවිත්‍ර කරගෙන පිරිසුදු කරන තබා ගන්න අපේ විශේෂයෙන් සිවිල් ආරක්ෂක බලකායේ දරුවෝ. ඒ අයට ලොකු අනුග්‍රහයක් අපි සිද්ධ කරගත්ත පින්කමක් බවට පත් වෙනවා මේ පින්කමට දායක වීම. ඒ නිසා මේ පින්කමට දායක වෙලා දිල වැඩ සාදා ගන්න ලෙසත් ඒ වගේ මුතුන් වූ නිර්වාණ ශාන්ති ළඟා කර ගන්නටත් හේතු වාසනා වේවා කියලා හැමදිනාටම ප්‍රථමයෙන්ම අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. සාදු සාදු. ස්වාමීන් වහන්සේ පින් කරන කෙනා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මල් තියෙන ගහක් ගානේ ගිහිල්ලා විවිධ වර්ණයෙන්, සුගන්ධයෙන්, අලංකාරයෙන් සමන්විත මල් එකතු කරලා ලස්සන මේ මාලා දාමයන්, මල් මාලා ගොතනවා වගේ අනිත්‍ය වූ මරණය අභියස ජරා ජීර්ණ වන අප විසින් විවිධ පින්කම් කරගෙන තියෙන්නට ඕන. ඒතර විවිධ පින්කම් අතර ස්වාමීන් වහන්සේ මේ රෝද පුටු පරිත්‍යාගය, තනකොළ කපන යන්ත්‍ර පරිත්‍යාගයත් විශේෂ පින්කම්. ඇතැම් විට කෙනෙකුගේ ජීවිතයේ මෙවැනි පින්කමක් කරන්නට ලැබෙන්නේ එකම එක අවස්ථාවක් වෙන්නත් පුළුවන්. කොටිම ස්වාමීන් වහන්සේ මම පවා මේ රෝද පුටුවක් පරිත්‍යාග කරන්නට ඉදිරිපත් වුණා අපේ මව්තුමියවත් සම්බන්ධ කරගෙන. මොකද එවැනි පින්කම් කරලා තිබ්බ ස්වාමීන් වහන්සේ අපිට වාරු නැති කාලෙක අපේ වාරුවට කවුරු හරි අපිට ඉදිරිපත් වෙලා අපිට අපේ ජීවිතයේ අවසානයේ දක්වාම යන්නට පුළුවන්කම ලැබේ ස්වාමීන් වහන්සේ. ඒක නිසා පින කියන එක කවදාවත් අතහැර ගන්නට හොඳ නෑ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපිට කතා කරන්න තියෙන්නේ මුලින්ම ඉච්ඡා සූත්‍රය. එහෙමයි. වැසී තිබීම ගැන වදාළ දේශනාව. එහෙම ස්වාමීන්. දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ ලෝකය බැඳිලා තිබෙන්නේ කුමකින්ද? ලෝකයා නිදහස් වන්නේ කුමක් දුරු කිරීමෙන්ද? සියලු බන්ධන සිඳී බිඳී යන්නේ කුමක් ප්‍රහාණය කිරීමෙන්ද කියලා. අපි ඊගෙන කතා කරමු ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දේවතාවා මේ ප්‍රකාශය කරන ගාථාව තමයි එතකොට මුලින්ම සඳහන් වෙන්නේ මේ විදිහට කේනස්සු පජ්ජති ලෝකෝ කිස්ස විනයාය මුච්ඡති කිස්සස්ස විපහානේන සබ්බං චින්දති බන්ධනන්ති. ලොව කිමකින් බැඳේද? කුමක් දුරු කිරීමෙන් මිදේද? කුමක් ප්‍රහාණය කිරීමෙන් සියලු බැඳුම් වලින් මිදෙන්න පුළුවන්කම ලැබෙනවාද කියලා තමයි දේවතාව අහන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉච්ඡාය පජ්ජති ලෝකෝ ඉච්ඡා විනයාය මුච්ඡති ඉච්ඡාය විප්පහානේන සබ්බං චින්දති බන්ධනන්ති. ලෝකේ තෘෂ්ණාවෙන් තමයි බැඳිලා තියෙන්නේ. තණ්හාව දුරු කිරීමෙන් ඒ සියලු දුකින් මිදෙන්න පුළුවන්.
තණ්හාව ප්‍රහාණය කිරීමෙන් තමයි සියලුම බැඳීම් වලින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා තමයි මේ ඉච්ඡා සූත්‍ර දේශනාව තුළ දේවතාවා සිදු කරන ප්‍රශ්න වලට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ ලෝකයා බැඳලා තියෙන්නේ කුමකින්ද කියලා අහන ප්‍රශ්නයට දැන් අපි ගත්තොත් අපේ ජීවිතවල අපි විවිධ දේවල් වලට බැඳිලා යනවනේ. ආස කරනවනේ. එහෙම. දැන් භාගතුන් වහන්සේ දේශනා කරන ලෝකයා බැඳිලා යන්නේ ආසා කරන දේවල් වලට. එහෙම. තෘෂ්ණාවට. එසමට මෙහිදී මතක් වුණා මේ පේතවත්වයේ හරි අපූර්ව කතා පුවතක්. එහෙම. ඇත්තට මේක අපූර්ව කතා පුවතක් කිව්වට මේක සෝචනීය කතා පුවතක්. එහෙම. ස්වාමීන් වහන්සේ අපේ හිතවල අපි එක එක්කිනා සක්කාය දිට්ඨිය හේතුවෙන් ඔවුනොවුන්ගේ ප්‍රතිරූප අල්ලගෙන ඉන්නවා. අපි එක එක්කිනාට අපි පෞද්ගලිකව ප්‍රතිරූපයක් මවලා තියාගෙන ඉන්නවා. ඒ කවුරුත් අපිව එහෙම තනතුරකට ඔසවා තබලා නෙමෙයි. අපි විසින්ම අපේ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඉන්නවා මම මේ වගේ කෙනෙක් කියලා. එක්තරා ස්වාමින් වහන්සේ නමක් නගරයකට ආසන්න පොඩි පන්සලක් කරගෙන ගියා. එතකොට දායකයෝ ඇවිල්ලා ස්වාමීන් වහන්සේට උදව්පකාර කළා. ඔය අතර ස්වාමීන් වහන්සේ පුංචි දායක සභාවක් පිහිටෙව්වා. දායක සභාවේ සභාපතිනිය බවට පත් කළා උපාසිකාවක්. ස්වාමීන් වහන්සේට හිතවත් උපාසිකාවක් දායක සභාවේ සභාපතිනිය වුණා. එතකොට මේ මාර්ගයකට යාබදව තිබ්බ විහාරස්ථානයක් නිසා නිතරම ආගන්තුකව ස්වාමින් වහන්සේලා විහාරස්ථානට ආවා ගියා. කොටිම කියන නවාතෙන් ගන්නට නෙමෙයි වැසිකිලි කැසිකිලි යන්න දාන වේලාවට දාන චුට්ට වළඳ ගන්න. එහෙම ඇවිල්ලා ගියා. එතකොට ස්වාමීන් වහන්සේ මේ නායක ස්වාමීන් වහන්සේට මේක මහා වදයක් වුණා. දැන් මේ හාමුදුරුවෝ කල්පනා කළා මේක මොන වදයක්ද මේ? වැසිකිලි කැසිකිලි හොදණ්ඩයි, කාම රස කරණ්ඩයි, කොච්චරද මේ නේ උන්නාන්සලාට ගිලම්පස දෙන්නයි, දාන දෙන්නයි. මේ මොන වදයක්ද කියලා දායක සභාව දැනුවත් කළා. මේ කරදරේ මට තවත් මේ ඉවසගෙන ඉන්න බෑ. මම මේක කර කර ඉන්න මේ මහණුනේ කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. ඒතර ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් ස්වාමීන් වහන්සේ හරි. අපි එහෙම හිතමුකෝ. එතකොට දැන් දායක සභාව කතා වුණා. අපි දැන් මොකද්ද මේකට ගන්න පියවර? ඊට පස්සේ හාමුදුරන්ට යෝජනාවක් ගෙනාව අර ප්‍රධානම සභාපතිනිය, දායක සභාවේ සභාපතිනිය හාමුදුරුවනේ. ඉතින් සුළු වැඩයි තියෙන්නේ කරන්න. මෙතනට එන හාමුදුරුවන්ට එපා කරවන්න ඕනේ අපි. මෙතනට එන හාමුදුරුවන්ව එපා කරවන වැඩක් අපි කරන්න. යසයිනි උපාසිකාව කියලා හාමුදුරුවෝත් අනුමත කළා. දැන් ප්‍රධාන උපාසිකාව සභාපතිනිය හැටියට අර තනතුර හිතට අරගෙන ප්‍රතිරූපයක් මවාගෙන මොකද කළේ? ආගන්තුකව වඩන ස්වාමීන් වහන්සේලාව එතනින් බැහැර කරවන්නට එපා වෙන විදිහට කටයුතු කළා. කල් ගත වෙලා ගියා. විහාරස්ථානයේ කවුරුත් ඊට පස්සේ රැඳුන්නේ නැහැ. කවුරුවත් හදිස්සියකටවත් වැසිකිලි ගැසිලි යන්නවත් ආවේ නැහැ. ගිලම්පසක් දානකට ආවේ නැහැ. කල් ගත වුණා ස්වාමීන් වහන්සේ කෙටි කාලයයි. අවුරුදු 60 70 වයිනේ. කාලේ ගත වෙලා ඒ දායකයොත් ඒ ස්වාමීන් වහන්සේ තපවත් වුණා. දැන් තොරතුරක් ආරංචියක් නැහැ. එක්තරා දවසක මේ හිත දියුණු කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක් සවැත් නුවර නගරයේ පොදු වැසිකිලි පද්ධතිය ළඟින් යනවා. එක්තරා මේ අඳෝනාවක් ඇහුණා. ඉකිග ගහ ස්ත්‍රියක් අඬන ශබ්දයක් ඇහුණා. ස්වාමීන් වහන්සේ නතර වුණා. නතරලා ඇහුවා කවුද මේ අඬන්නේ? එතකොට පෙරේතිය පෙනීදලා කිව්වා ස්වාමීනි මම මේ പ്രേත ලෝකේ උපන්න පෙරේතියක් කියලා කිව්වා. පෙරේතිය. ඔබ මොන වගේ පව්කමක් කරපු නිසාද මේ වගේ අපවිත්‍ර අපිරිසුදු තැනක උපත ලබන්නට ඔබට හේතු වුනේ? ඒතර කිව්වා ස්වාමීනි මට වැරදුනේ හාමුදුරුවමක් නිසා. මේ හාමුදුරුවෝ නගරේ පන්සලක් කරගෙන ගියා. මේ හාමුදුරුවෝ මට සභාපති තනතුරක් දීලා ඒ පන්සලට යන එන ආගන්තුක ස්වාමීන් වහන්සේලාව පන්නන්න කියලා අණකලා. ස්වාමීන් තනතුරට වසඟ වෙච්ච බැඳලා ගියේ මම. තනතුරට ආස කර බම ආගන්තුක වඩන ස්වාමීන් වහන්සේලා වෙලවල දැම්මා. ස්වාමීනි ඒ අකුසලයට විපාක හැටියට මම අද සවැත් නුවර ප්‍රධානම වැසිකිලි වලේ කිව්වා ඉන්නේ. එතකොට අර රහතන් වහන්සේ අහනවා එම්බත් පාපී ප්‍රේතිය ඔබ ඉන්නේ දැන් වැසිකිලි වලේ නම්
ඔබට උපදෙස් දීපු ඒ ශ්‍රමණයාගේ වෙස්යෙන් පෙනී හිටපු පුද්ගලයා දැන් කෝ? ඒතර පවසනවා ස්වාමීනි. ඒක තමයි සෝචනීයම කතා පුවත කිව්වා. ස්වාමීනි දැන් මං උන්නැහේගේ කර මත කිව්වා ඉන්නේ. මිනිස්සුන්ගේ අසුචි මම අනුභව කරනවා. මගේ අසුචි තමයි කිව්වා ඒ කල්යාණ මිත්‍රයාගේ වෙස්යෙන් පෙනී හිටපු ඒ චීවරධාරියා ඒ මල ප්‍රේතයා දැන් අනුභව කරන්නේ. ස්වාමීනි මේක තමයි කිව්වා සෝචනීය කතා පුවත. දැන් බලන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවිතේ යම් යම් දේවල් වලට බැඳලා ගියාට පස්සේ කාලයත් එක්කම ඒ සියලු තනතුරු නම්බු නාම කීර්තිය ප්‍රශංසාව ලාභ සත්කාර මේ හැම එකක්ම අනිත්‍ය වෙලා යනවනේ. කොටිම ස්වාමීන් වහන්සේ දැන් අපි කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ තමයි අපිට මුලින්ම මේ ගැන ප්‍රකට කරලා කිව්වේ. මේ ඉතිහාසයේ පහළ වෙච්ච බුදුරජාන් වහන්සේලා ප්‍රමාණය 512027 නමක් කියලා. එතකොට ඒ ශාසනවල දැන් අපි මේ කල් ගත කරන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයනේ. දැන් ඒ ශාසනෙත් අපි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට මේ දක්වා වසර 2564කට ඇවිල්ලා ඉන්නවා. කොච්චර කල් ගත වෙලාද? ස්වාමීන්සේ හැම එකක්ම අනිත්‍ය වෙලා ගියානේ. එතකොට අපි මේ බැඳිලා යන දේවල් සම්බන්ධයෙන් සදහැවතුන්ව දැනුවත් කරන්නට ඕනේ. බැඳීමකට හසු වුණාට පස්සේ Tamanට වෙන්නේ මොන වගේ විපතක්ද යන වගේ සමාජය දැනුවත් කරන එක සමහර අපිට මහ පිනක්. එහෙම සමහර. දැන් ස්වාමීන් වහන්සේ මෙතෙන්දී සඳහන් වෙනවානේ දැන් මේ තෘෂ්ණාවනේ එතකොට තෘෂ්ණාවෙන් බැඳෙනවයි කියලා කියන්නේ. එහෙමයි. නේද? අපිත් මේ ජීවිතේ ඒ තෘෂ්ණාව නැති කරගන්නේ ගැනීමට නම් දැන් ප්‍රශ්නයකට යම් කිසි ගැටලුවකට විසඳුම මොකක්ද කියලා හොයන්න එපා. නේද? එහෙමයි. ඒ ප්‍රශ්නයකට විසඳුම හොයනකොට අපි විශේෂයෙන්ම මේ නතර වෙන්නේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ පුද්ගලයෙක් තුල නම් කියන ආත්මයක් තුල නම් අපි නතර වෙන්නේ හැම වෙලාවෙම එතන ඒ ප්‍රශ්නයට විසඳුම ලැබෙන්නේ නැහැ. එහෙමයි. ධර්මානුකූල බැලුවම ප්‍රශ්නයට විසඳුම සදාකාලිකවම අපිට ලැබෙන්නේ ත්‍රිලක්ෂණයේ තුලම තමයි. නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයේ තුලම තමයි. ඉතින් එක පැත්තකින් ස්වාමීන් වහන්සේ ඒ කතා පුවතින් මතක් කළා මේ අර තනතුරු ඒ දේවල් හැම දෙයක්ම මේ වෙනස් වෙනවායි කියලා. එහෙමයි. නේද? එතකොට පොදුවේ ගත්තාම ස්වාමීන් වහන්සේලා ගත්තොත් පොදුවේ ගත්තාම මොන තනතුරට වුණත් නේද? මොන තනතුරක් දරුවත් ඒ හැම තනතුරකටම දේශනා කළා තියෙන්නේ එකම විනයක්. ඒතකොට තනතුර අදාළ නැහැ. එහෙමයි. නේද? තනතුර කියලා කියන එක අදාළ නැහැ. අපි හැමෝටම තියෙන්නේ එකම සීලයක්. අපිට ආරක්ෂා කරන්න තියෙන හැමෝටම වික්ෂුන් වහන්සේලා වශයෙන් ගත්තොත් එහෙම එකම සීලයක්. ගිහිය වශයෙන් ගත්තොත් පොදුවේ ගත්තොත් එහෙම එකම සීලයක්. වඩන්න තියෙන්නේත් එකම මාර්ගයක්. නේද? වඩන්න තියෙන එකම මාර්ගයක්. ලැබෙන්නේත් එකම සමාධියක්. එහෙම. නේද? පොදුවේ මොන විදිහට කල්පනා කරත් මොන තැන්වල අපි රඳවන්න උත්සාහ කළත් රැඳෙන්න උත්සාහ කළත් ඒ හැම තැනකම තියෙන්නේ එතකොට එකම සීලයක්, එකම සමාධියක් සහ එකම ප්‍රඥාවක්. ඒ ගැන සලකලා විශේෂයෙන්ම අර ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා කියන එක හිතන එක ඊටම වැදගත්. හැම දෙයක්ම වෙනස් වෙනවා කියලා කියන එක හිතන එක. ඉතින් ඒතර තමයි තණ්හාව කියලා කියන එක නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ගොඩක් වෙලාවට වෙනස් වෙනවා කියලා හිතන්නේ අපි. කැමති දේවල් වෙනස් වෙනවා කියලා හිතන්නේ. අකමැති දේවල් වෙනස් වෙනවා කියලා ගොඩක් වෙලාවට හිතන්නේ. තවත් පැත්තකින් ගත්තාම මේ ඒ දේවල් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන්නේ නැහැ වගේම තමයි වෙනස් වෙනකොට නේ දුක ඇති වෙන්නේ. හැම දෙයක්ම වෙනස් වෙනකොට දුකක් ඇති වෙන්නේ නේද? යදනිච්ඡන් තන් දුක්ඛ. ඔව්. එතකොට යම්කිසි ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ යම්කිසි බැඳීමකදී යම්කිසි තණ්හාවකදී Tamanට දුකක් හට ගන්නවා නම් ඒ දුකත් වෙනස් වෙලා යනවනේ. එතකොට දුක විඳින්න කෙනෙක් පුජ්‍යලයක් නැහැනේ. හැම වෙලාවෙම උත්සාහ කරන දැන් අපි අරමුණු කරගත්තොත් එහෙම
විශේෂයෙන්ම අපි ආත්මයක් හැටියට අපි සලකාගෙන දැන් අපිම දැන් හිතුවොත් එහෙම මේ දේශනා කරන්නේ මේ පුජ්‍යලයට කියලා අරමුණු කරගත්තොත් නේද? දැන් අපි මේ දේශනාව කරනකොට අපි වුණත් මේ දේශනාව කරන්නේ එක එක පුද්ගලයා අරමුණු කරගෙන ගියොත් එහෙම එතෙන්දී විසඳුමක් ලැබෙන්නේ නැහැ. විසඳුමක් ලැබෙන්නේ ඒක හරීම පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්. නේද? එතකොට අපි රැඳිලා ඉන්නේ මේ පුද්ගලයාට තමයි මම මේක කියන්නේ. මේ පුද්ගලයා කියන්නේ තමයි මේක කියන්නේ කියලා තමයි හැම වෙලාවම අපි හිතන්නේ. ඉතින් අපි අනුශාසනාවක දුනත් අපි පරිස්සම් වෙනවා. ඒ වගේම දේශනාව ශ්‍රවණය කිරීමේදීත් ඔබ පරිස්සම් වෙ යුතුයි. අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයටම තමයි හැම විසඳුමක්ම තියෙන්නේ. ඒකට දැන් මෙතින් සඳහන් වෙනවා මෙහෙම ලෝ තෘෂ්ණාවෙන් තමයි බැඳලා තියෙන්නේ. තණ්හාව දුරු කිරීමෙන් තමයි සම්පූර්ණයෙන් මිදෙන්නේ. ඒ වගේම සීලොම් බැඳීම් නැති කරන්න නම් තණ්හාව නැති කරන්න ඕනේ කියලා කියන කාරණේ. නේ සම්මත. ඉතින් ඕන තරම් උදාහරණ තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතේ ඕන තරම් උදාහරණ තියෙනවා. ඒ කියන්නේ වෙනස් වෙනවා කියලා තේරුම් ගත්තේ නැතුව දුකටපත් වෙච්ච අවස්ථා නේද? ඕන තරම් උදාහරණ තියෙනවා. ඉතින් මුලින් ආරම්භයේදීමත් ස්වාමීන් වහන්සේ මතක් කළා විශේෂයෙන් මේ බය ඒ කියන්නේ මරණයට හැම වෙලාවෙම බිය ඇති වෙනවා කියලා. කියන්නේ විරදි හදාගත්තේ නැත්තම්. එහෙම. දැන් අපි තවත් දුරටත් අපි ඇත්තටම පොය දවසෙත් අපි කතා කළා මේ දිනවල ඒ වසංගත තත්ත්වේ නිසා ඒ විදිහට වැරදි හදාගත්තේ නැත්තම් කොයි තැන් වලට පත් වෙනවද කියන එක. ඒ කියන්නේ බිය ඇති වෙනවා කියලා කියන කාරණේ නේද? එහෙම. එතකොට බියෙන් තොරව හැම මොහොතකදීම සතුටින් සන්තෝෂයෙන් ජීවිතය ගත කරන්න නම් ඒ කියන්නේ ඒ සතුට සාමාන්‍යයෙන් ඇති කරගන්න සතුටක් පමණක් නෙවෙයි. දැන් ඒ කියන්නේ අපිට සතුට වෙන්න පුළුවන් නම් ඒ වෙලාවට අපිට ආහාර ටික තියෙනවා නම් අඳින්න පළඳින්න දේවල් තියෙනවා නම් ඇඳුම් පැළඳුම් ටික තියෙනවා. එතන අත්‍යවශ්‍ය දේවල් මේ මොහොතේ හරි මේ දුෂ්කර අවස්ථාවේ හරි සම්පාදනය කරගන්න පුළුවන් නම් අපි සතුටු වෙනවානේ. ඒ සතුටටත් වඩා ධර්මානුකූලව ජීවිතයේ යථා ස්වභාවය දැකලා අවබෝධ කරගෙන සතුටු වෙන්න නම් තණ්හාව කියලා කියන එක බුදුරජාණන්සේ දේශනා කළේ. එතකොට තණ්හාව කියලා ගත්තොත් එහෙම බැඳීම නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. ඒ වගේම තමයි ඒ මොහොතේ අපි දැන් ගොඩාක් වෙලාට හිතනවානේ අතීතයේ මේ විදිහේ බැඳීම් තිබුණා කියලා අපි හිතනවානේ නේද? අතීතයේ මෙන්න මේ විදිහේ බැඳීම් තියෙනවා. ඒ වගේම තමයි අනාගතයේ මේ බැඳීම් වලට යයිද කියලා හිතුවොත් අපි. ඒ කියන්නේ දැන් යම් කිසි අඩුපාඩුවක් නිසා වැරද්දක් නිසා අඩුපාඩුවක් නිසා ඉදිරියේදී අපි විදිහේ බැඳීමකටපත් වේද කියලා හිතලා අවබෝධ කරගෙන තමයි මේ ජීවිතේ මේ මොහොතේ මේ බැඳීම නැති කරගෙන මේ මොහොතේ සතුට වෙන්න පුළුවන්කම ලැබෙන. ඉතින් මේ මොහොත තමයි අනාගතයට යන්නේ එතකොට නේද? මේ මොහොතේ සතුට වෙන්න තමයි ඊටම වැදගත්. මේ මොහොතේ සතුට වෙන්න නම් මේ මොහොතේ හැම දෙයක්ම තමන්ට ලැබෙන අර බුදුරජාණන් දේශනා කරන්නේ වර්තමානයේ යැපෙන්න කියලා, පච්චුපන්නේ යාපෙන්ති කියලා. වර්තමානයේ යැපෙන කෙනාට මේ මොහොතේ සතුටින් ගත ගන්න පුළුවන්කම තියෙනවා සම්මත. එහෙමයි. ස්වාමීන් දැන් දුක්ඛ සමුදය තමයි තණ්හාව. එහෙම. දුක හටගන්නේ ආස කරන දේවල් හින්දානේ. එහෙම. ස්වාමීන් දැන් පැවිද්දෙක් සසුන්ගත වෙන්නේ, කුල පුත්‍රයෙක් සසුන්ගත වෙන්නේ සියලු දුකින් අත් මිදෙන්නේ නෙමි. බව කතරින් පැන ගන්න නෙමි. අමා මහ නිවනට පත්වන්නෙමි කියන අදහසින්නේ. එහෙම සම. අන්ස ඇතම් කෙනෙකුට ඒක කරගන්න පුළුවන්. ඇත්තටම ඇතම් කෙනෙකුට ඒක කරගන්න බෑ. එහෙම සිද්ධියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එක්තරා තරුණයෙක් බොහොම පහන් සිතින් මහාන වුණා. හැබැයි මහාන වෙලා ටික කාලයක් ගත වෙනකොට ඇසුරට නොසුදුසු පිරිසක් මෙයාට ලැබුණා. ඒතර කුසල්සිත වෙනසුණා. කුසල්සිත වෙනසිලා මේ ස්වාමීන් වහන්සේ සිවුරු ඇරියා. සිවුරු ඇරලා විවාහ වුණා. විවාහ වෙලා සංස විවාහයෙන් දරුවෙක් උපන්නා. ඒ දරුවා අර අංග විකල ඒ කියන්නේ යම්කිසි මානසික අඩු කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ මන්ද බුද්ධික කියලා ස්වාමීන් වහන්සේ. මන්ද මානසික දරුවෙක් උපන්නා. එතකොට ඥාති දෙමව්පියෝයි සහෝදරයෝ ඔක්කොම නිඳා පහස කරන්න ගත්තා. උඹට පළ දුන්නේ
උඹ සිවුරට පිටුපාපු එක තමයි. එතකොට ඒ අයට කිව්වා දැන් බලපන් උඹ මහානකම හරියට කරගත්තෙත් නැහැ. රැකියාවක නිරත වුණෙත් නැහැ. එතකොට දැන් බලපන් දැන් මේ විවාහ වෙලා ඉවර වෙලා දැන් විවාහයෙන් දරුවෙක් ලැබුණා. දැන් දරුවත් මේ විදිහේ මන්ද මානසික දරුවෙක් නේද? දැන් විඳෝ හිටපන් කියලා හැමතිස්සෙම දොස් කියන්න ගත්තා. ස්වාමීන් වහන්සේ මේ දැන් වික්ෂිප්ත මනසින් මේ තරුණයා යතුරු පැදියක යනකොට ස්වාමීන් වහන්සේ ඇක්සිඩන්ට් එකක් වුණා. රියානතුරට ලක් වුණා. රියානතුර ලක් වෙලා ස්වාමීන් වහන්සේ කකුලක් කැඩුනා. අතකටත් ආබාධ වුණා. ඊට පස්සේ මොකද කළේ? දැන් ආබාධ සහිත තමන්ගේ සැමියා, ඒ වගේ ආබාධ සහිත තමන්ගේ දරුවාව දාලා අර මේ කාන්තාව යන්න ගියා. කාන්තාව කියලා වෙනින් විවාහයක් කරගත්තා. දැන් බලන්න දැන් බුද්ධ කාලයේ සිද්ධියක් නෙමෙයි. මේ අපේ කාලේ සිද්ධියක්. දැන් මේ අනතුර ඒ ස්වාමින් වහන්සේ දැක්කනම් මට අනාගතයේ මෙහෙම දෙයක් සිද්ධ වෙන්න තියෙන්නේ කියලා කවදාවත් චීවරයට පිටුපාන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක නිසා දුක හටගන්නේ තණ්හාවෙන් කියන එක අපි කොච්චර මන්ත්‍රයක් වගේ ජප කළත්, කවි හදා කිව්වත්, ගාථා පාඩම් කර කර කිව්වත් ස්වාමීන් වහන්සේ අපි මේක අවබෝධ කරගන්න නැති තාක්කල් අනතුරු ගිහි පැවිදි කතාවක් නැහැ. අපි හැම දිනාටම තියෙනවා. ඒක නිසා අපි සම්පූර්ණයෙන්ම ඉන්නේ ස්වාමීන් වහන්සේ මේ මනුස්ස ලෝකයට අදාළ දුකක විතරක් නෙමෙයි. මේක කියන්නේ සංසාර දුක්ඛය කියලා කියන්නේ. භාගතුන් වහන්සේ දේශනා කළ සංසාර වට්ටය කියලා. සංසාර වට්ටය කියන අපි සංසාරයේට මේ හිර වෙලා අහු වෙලා ඉන්නවා. එතකොට සංසාරයට හිර වෙලා අහු වෙලා ඉද්දී අපිට සංසාරයෙන් පැන ගන්න නිදහස් වෙන්න මේ පුංචි අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. අවස්ථාව කියන එක ස්වාමීන් වහන්සේ හැම කාලෙම හැමදාම හැම විටම හැම කෙනාටම ලැබෙන්නේ අවස්ථාව ලැබෙන වාරවලට වඩා අවස්ථාව නොලැබෙන වාරමයි වැඩි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. සම්මාස දැන් ඇත්තටම අපේ ඒ කියන්නේ අපේ ජීවිතයේ අපේ අත්දැකීම් දන්නවා. ඒ කියන්නේ අපි ඇත්තටම කතා බහ කරලා තියෙනවා. අපේ ආරණ්‍ය සේනාසනේ ඉන්නකොටත් අපි එහෙම කතා බහ කරලා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ පැවිදි ජීවිතේ ඉඳලා ඉවර වෙලා ඒ වගේ සම්බන්ධකමක් ඇතිගෙන අපි කොහොම හරි විවාහයක් කරගන්න උනා කියලා. එහෙම සාමාන්‍ය සමීක්ෂණයක් කරලා තියෙනවා. ඒ කියන්නේ එහෙම උපදින දරුවෝ ඇත්තටම ਸਰව සම්පූර්ණ නැහැ කියලා. එහෙම උපදින දරුවෝ ਸਰව සම්පූර්ණ නැහැ කියලා. ඒ කියන්නේ ඒකට හේතුව ඇත්තටම මේ පැවිදි ජීවිතය ගත කරන කාලය තුළ වුණත් අපි ආහාර පාන සිව්පස්සේ ඇත ශරීරය සම්පූර්ණ වඩව ගන්න මේ අන්‍යයගේ අනිත් අයගේ සදහවතුන් දෙන්න දාන ඉන්නේ ඇත්තටම පරපටිබද්ධාමී ජීවිකාතය. එහෙම ජීවිකාතය කියලානේ. අන්න එහෙමනේ. ඉතින් එහෙම ඇත්තටම මේ බුද්ධ කාලෙත් ඒ වගේ වර්තමානෙත් ඒ වගේ අපි ඊට කලින් හිතන දෙයක් තමයි ඇත්තටම මේ අත්දැකීමින්මත් අපි දන්න දෙයක් තමයි අපි හොයලා බලලා තේරුම් ගත්ත අවබෝධ කරගත්ත දෙයක් තමයි ඒ කාරණේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ ස්වාමීන් වහන්සේ උදාහරණයක් ඒ විදිහට මතක් කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට ඒ වගේ බැඳීමක් කියලා කියනකොට තණ්හාවෙන් හටගත්තා කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේ මොහොතේ මේක දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒක ඉදිරියට ගමන් කරන්නේ නැහැ. ඒකට අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි වර්තමානයේ තුල ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ ස්වභාවය දන්නේ ඇත්තම තමන්. ඒ කියන්නේ ඒකට තවත් කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ මේ විදිහේ ස්වභාවයෙන් ඉන්නවද කියලා කෙනෙකුට කියන්න බෑ. ඒක ඒ ධර්මඥානය හෝ ඒකට සුදුසු පිළිවෙත හෝ තමන් අනුගමනය කරන්නේ. ඒ නිසා ඒ දැනුමෙන් සහ ඒ ප්‍රඥාවෙන් සන්නද්ධ වීම තමයි විශේෂයෙන්ම අපි කළ යුත්තේ. ඉතින් ඒ විශේෂයෙන්ම අනාගතයේදී ඇතිවෙන බිය දුරු කර ගැනීම සඳහා නම් අනාගතයේ ඇතිවන ඒ විදිහට තත්වයෙන් මිදීම සඳහා අපි කළ යුත්තේ මේ වර්තමානයේ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට හැම වෙලාවෙම මේ කාරණා ටික එකතු කරලා දාලා බලලා විශේෂයෙන්ම ධර්මයට ගලපලා බලලා ඒ විදිහට හැසිරීම තමයි ඒ වගේම ධර්මානුකූලව මානසිකත්වයේ අරමුණ පැවැත්වීම තමයි ඊටම වැදගත් වෙන්නේ සම්මත තණ්හාව දුරු කර ගැනීමේදී. එහෙමයි. නැසු මට මතක් වුණා දැන් අර ඒ කාමයේ ආදීනව සහිත අර කතාවක් තමයි ඉදිරිපත් කළේ. එහෙම. දැන් අපගේ බුදුරජාන් වහන්සේ දැන් මේ ලෝකයට අනුශාසනා කරන ස්වාමින් වහන්සේලාට ඒ බණ කියන පිළිවෙලක් දේශනා කරනවානේ. එහෙම.
උන්වහන්සේ දේශනා කරනවා මේ ආනුපුබ්බී කතාවෙන් කරුණු දක්වන්න කියනවා. එහෙම. කියන්නේ බුදුරජාන් වහන්සේ අපිට මේ බණ කියන්න ඕනේ පිළිවෙලත් දේශනා කළා තියෙන. ඒ කියන්නේ මේ අපිට හිතෙන විදිහට බණ කියන්න බෑ. එහෙම. මොකද මේක අපේ ශාසනයක් නෙවෙයිනේ. එහෙම. මේක බුදුරජාන් වහන්සේගේ ශාසනය. අපි කරන්නේ සමාජිකත්වයක් ලබාගෙන ඉන්න එක විතරයි. කියන්නේ එහෙම නැත්නම් මේ ශාසනයේ සභාපති මමවත් ස්වාමින් වහන්සේවත් අපේ ගුරුවරුන්වත් දෙමි. මේ ශාසනයේ අග්‍රම තනතුරක් තියෙනවා නම් ඒ ශාස්ත්‍රෝ තමයි ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ. ඒතර උන්වහන්සේ තමයි තනතුරු ලබා දුන්නේ. අග්‍ර වූ දක්ෂිණ ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ, වාම ශ්‍රාවක අග්‍ර වශයෙන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, දුතාංගධාරීන් අතරින් මහා කස්සප මහරහතන් වහන්සේ නේද? ධර්ම භාණ්ඩාකාරික ආනන්ද මහරහතන් වහන්සේ හැටියට. ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රාවකයන්ට, ගිහි අයට, තමන්ගේ බණ අහන අයට බණ කියනකොට මුලින්ම කියලා දෙන්න කියනවා දාන කතා. දන් දීමේ ආනිසංස, දන් දීමේ වටිනාකම් කියලා දෙන්න කියනවා. සීල කතා, දානය ගැන විතරක්ම නෙමෙයි. සිල්වත් සංවර ජීවිතේ වටිනාකම ගැන කියලා දෙන්න කියනවා. සග්ග කතා, දන් දෙන අය, සිල් රකින අය දෙවියන් අතරට යනවා. ඒ සමහර දෙවියන් අතරට යනවා කියනකොට තරහ ඇති කර ගන්නවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ දන් දෙන සිල් රකින අය දෙවියන් අතරට යනවා කියලා කියන්න කියනවා ගිහි අයට. ඒ හැම දිනාටම මේ පිරිනුවන් පෑම දක්වා ජීවිතය දිනු කරගන්න ලැබෙන්නේ නැහැ. සමහර දිව්‍ය ලෝකත් එක්ක තරහයි. මේ තරහ වීම පාපයක් ස්වාමීන් වහන්සේ. ඒක නිසා දාන කතා, සීල කතා, සග්ග කතා. ඒ වගේ කාමානං ආදීනවා. දන් දුන්නත්, සිල් රැක්කත්, දෙවියන් අතර උපන්නත් මේ සියලු දේව මානුෂීය කාමයන් මේ තමන්ව කෙලෙසන සුළුයි. තමන්ව අමාරුවේ දාන සුළුයි කියලා කාමයේ ආදීනව දේශනා කරන්න කියනවා. ඕකාරං සංකිලේසං, කෙලෙස් නිසා තමන් කිලුට වෙන ආකාරය දේශනා කරන්න කියනවා. නෙක්කම් මේ චානිසංසං, මේ කාමයෙන්ගේ අත් මිදෙන එක කොයිතරම් හොඳයිද? පැවිද්දටපත් වෙච්ච එක කොයිතරම් හොඳයිද? පැවිදි වෙලා ගුණ පුරණ එක කොයිතරම් හොඳයිද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන කොයිතරම් හොඳයිද? නිවනටපත් වෙන එක කොයිතරම් හොඳයිද කියලා නෙක්කම් මේ චානිසංසං. මේ ටික කියලා දීලා තමයි අර සාමුක්කංශික දේශනාවන දුක්ඛ සමුදය නිරෝධ මඟ කියන චතුරාර්ය සත්‍ය දේශනා කරන්න කියලා කියන්නේ. දැන් බාණසංශ භාගතුන් වහන්සේගේ අනුපිළිවෙල කොයිතරම් මේ අග්‍ර වූ අනුපිළිවෙලක්ද? එහෙම සම්මත. එතකොට දැන් අපි සූත්‍ර දේශනාවක් ගත්තාම මේ සූත්‍ර දේශනාව ඇතුලේ මේ ටික සියල්ලම තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් දකින්න කියලා කියන්නේ ඇත්තම මේ මොහොතේම දැන් දාන කතාව ගත්තොත් එහෙම මේ මොහොතේම විශාල වශයෙන් මේ අත්හැරීමක් මමත් කළා තියෙන ඔබත් කළා තියෙන්නේ. නේද? එහෙමයි. අත්හැරීමක් කියලා කියන්නේ දැන් මේ මොහොතේ වෙනත් උපයා ගැනීමකට තමන්ගේ කාලය හරි ශ්‍රමය හරි ධනය හරි වැය කරන්න තිබුණු කාලය තමයි මේ වෙනුවෙන් දැන් මේ මොහොතේ වෙන් කරලා තියෙන්නේ. එහෙමයි. නේද? ඒතර මේ මොහොතේම ඇත්තටම දානේ දීලා තියෙන්නේ. එහෙමයි. නේද? ඊළඟට බුදුරජාණන් දේශනා කළා දැන් මේ මොහොතේම ඇත්තටම සංවරයක පිහිටාගෙන තමයි මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නේ. එහෙමයි. නේද? කාය වචනේ සංවර කරගෙන සීලයක පිහිටාගෙන. ඉතින් මේ මොහොතේම තමයි දිව්‍ය ලෝකයට නැගගන්න දැන් අපි කියන්නේ සග්ග කතා කියලා කියනකොට මේ දිව්‍ය ලෝකයකට නැගගන්න දැන් දිව්‍ය ලෝක කතා කියනවා වගේම දිව්‍ය ලෝකෙට නැගගන්න උපකාර වෙන ධර්ම ටික තමයි අපි මේ සම්පූර්ණ කරන්නේ. මේ මොහොතේම සම්පූර්ණ කරන්නේ. එහෙමයි. නේද? එහෙමයි. ඊළඟ ඒ විදිහට මේ අනුභව කතා වුණත් මේ දැන් අපිට වෙන් වෙලා තියෙන කාලයක් තියෙනවා. නේද? අපි දැන් මේ මොහොතේ අපිට සූත දේශනාවක් හෝ සාකච්ඡා කිරීමට කාලයක් තියෙනවා. ඒ කාලය තුල අපි කොහොමද මේ තණ්හාව නැති කරගන්න තත්ත්වයට යන්නේ? එහෙම නැත්නම් අර අනුභව කතා වලින් අන්තිමටම බුදුරජාණන් දේශනා කරපු මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම දක්වා ගමන් කරන්නේ කොහොමද කියලා ඒක අපි වේගයෙන් ඒ තැනට යන්න ඕනේ. මේ මොහොතේ වේගයෙන් ඒ තැනට යන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාව තුල වුණත් දේවතාවා ප්‍රකාශ කරපු ලබා දීපු ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ කෙලිම අවසානයේදී දේශනා කළා තියෙනවා තණ්හාව දුරු කිරීමෙන් තමයි සියල්ල දුරු කරගන්න ලැබෙන්නේ කියලා. ඉතින් මේ සූත්‍ර දේශනාවේ අවසානයේදීත් ඇත්තටම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව අවසන් කරන්නේ ස්වාමීන් වහන්සේ. පද දෙක තුනක සූත්‍රයක් වුණත්
සමස්ත සම්බුද්ධ භාෂිතේම ආනුභුබ්බේ කතාව සම්පූර්ණයෙන්ම තියෙනවා කියලා කියන එක කැටි වෙලා තියෙනවා. කැටි වෙලා තියෙනවා කියන අවබෝධ කරගන්න ඕනේ සමහර. එහෙමයි. සමහර අපි ඊළඟ දේශන ටයිම ලෝක සූත්‍රය. එහෙමයි. ලෝක සූත්‍ර ලෝකයේ ගැන වදාළ දෙසුම. දෙවි කෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ ලෝක සත්වයා හටගන්නේ කුමක් හට ගැනීමෙන්ද? ලෝක සත්වයා එක් වී වාසය කරන්නේ කුමක් තුලද? ලෝක සත්වයා දුක් විඳින්නේ කුමකට බැඳී යාම නිසාද කියලා දෙවි කෙනෙක් භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්න විමසනවා. භාගතුන් වහන්සේ දෙන පිළිතුරු ගැන අපි කතා කරමු ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දේවතාව මතක් කරපු ප්‍රශ්න ඇතුළත් ගාථාව තමයි ස්වාමීන් වහන්සේ කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුම්බති සන්තවං කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති තී උමක් හටගත් කල්හි ලෝ හටගත්තේද මොනවා හටගත්ත කල්හිද මේ ලෝකය කියලා කියන එක හටගෙන තියෙන්නේ ඊළඟට කිස්මින් කුබ්බති සන්තවං කිමෙක සන්තවය කෙරේද ඒ කියන්නේ සත්වයා මොකෙන්ද වහලා තියෙන්නේ කියලා කියන එක නේද මොකද වාසය කරන්නේ කොහොමද කියලා කුමක් තුලද වාසය කරන්නේ කියලා කියන එක ඊළඟට දේවතාවගේ ප්‍රශ්නේ තමයි ලෝව කුමක් නිසා කිමෙක පෙළේද කුමක් නිසාද මේ සත්වයෝ ලෝකයේ තුල පෙළෙන්නේ කියන්නේ දුකට පත් වෙලා ඉන්නේ මොනවා නිසාද කියන කාරණේ නේ ස්වාමීන් වහන්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුරු තමයි චස්සු ලෝකෝ සමුප්පන්නෝ චස්සු කුම්භති සන්තවං චන්නමේව උපාදාය චස්සු ලෝකෝ විහඤ්ඤති සලායතන හටගත් කල්හි ලෝ හටගත්තේ වේ මේ ආයතන 6 හටගත්තම තමයි ලෝකේ හටගෙන තියෙන්නේ සලායතනෙහි සන්තවය කෙරේ මේ සත්වයෝ ඒ විදිහට වාසය කරන්න නිසා සත්වයෝ පදිංචි වෙලා ඉන්නේ මේ සලායතන නිසා සලායතන ඇතුලේ ඒ වගේම සලායතනම නිසා තමයි සලායතනෙහි ලෝපෙලි එතකොට සලායතන නිසා තමයි සත්වයෝ දුකට පත් වෙලා ඉන්නේ කියලා කියන කාරණේ තමයි බුදුරජාණන් දේශනා කරේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි මම මගේ කියන සම්මුතිය තුල එහෙම යථාර්ථය තුල නෙමෙයි සම්මුතිය තුල මගේ S2 කියලා අපිට පෙන්වන්න S2ක් තියෙනවා. එහෙම. මගේ කන් දෙක, මගේ නාසය, මගේ දිව, මගේ කය, මගේ හිත. අරූපී වුණත් මගේ හිත කියලාත් අපි කියනවනේ. එහෙම. ඒ වගේම සම්මත අපි දැන් මගේ කියන මේ ආයතන 6ටත් අහුවෙලා අපි අන් අයගේ ආයතනත් අල්ලගෙන ඉන්නවනේ මගේ කියන. එහෙම. ඒ කියන්නේ ඔයාගේ S2, එහෙම. ඔයාගේ කන් දෙක, ඔයාගේ නාසය, ඔයාගේ දිව, ඔයාගේ කය, ඔයාගේ හිත. එතකොට මගේ සහ ඔබේ, ඔයාගේ සහ මගේ කියන මේ අන්තර සම්බන්ධ දෙක මේ කියන අන්තෝජටා බහිජටා මේ අවුල් දෙක එකට එකතු වෙලා ලොකු ගැටයක් වැටලා තියෙනවා. එහෙම. ඒතකොට භාගතුන් වහන්සේගෙන් අහනවනේ ලෝක සත්වයා හටගන්නේ කුමක් හට ගැනීමෙන්ද කියලා. ලෝක සත්වයා හට ගන්නවා නම් හටගත්තා කියලා කියන්නේ ඇස හට ගැනීමෙන්, කන හට ගැනීමෙන්, නාසය හට ගැනීමෙන්, දිව හට ගැනීමෙන්, කය හට ගැනීමෙන් සහ මනස හට ගැනීමෙන්. එහෙනම් සංස් මේ හට අරගෙන තියෙන 아무තු දෙයක් නෙමෙයි. දුක උපද්දන කරුණු හයක්. එහෙම. දැන් අද අපි මේ වැඩසටහන පවත්වන අතරේ දැන් කොළඹ නම් මර්දානයේ ද සොයිසා කාන්තා ළමා රෝහලේ වේවා. කාසල් ළමා රෝහලේ වේවා. වෙන යම් පෞද්ගලික රෝහලක දරු ප්‍රසූතියක් කරන අවස්ථාවක ඉපදිච්ච දරුවෙක් වේවා. මේ ආයතන 6 තමයි ඉපදෙන්නේ. එහෙම. එහෙනම් මේ ආයතන 6 ඉපදුනා කියලා කියන්නේ ඉපදිච්ච වෙලාවෙ ඉඳලා සංස දුක පටන් ගත්ත කියන එකයි. එහෙනම් හටගත්තා කියලා කියන්නේ දුක් විඳින්න කාරණා 6ක් හටගත්තා කියන එකයි. ස්වාමීන් දුක් විඳින්න කාරණා 6ක් හටගත්ත නිසා තමයි අපි දුකට පිටුපාලා සැප හොයාගෙන යන්න කල්පනා කරන්නේ. එහෙම. එනිසා අපි දුකට පිටුපානවනේ. එහෙම.
දුකට පිටුපාල සැප හඹාගෙන යනකොට අපිට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. දැන් සාමාන්‍යයෙන් කියන්නේ රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න එපා කියනවනේ. රෑ වැටෙන්නේ පේන්නේ නැති නිසා. දවල් වැටෙන්නේ පෙනිපෙනි. දැන් සෝන්ස මේක එහෙම නෙමෙයි දැන්. රෑ වැටිච්ච වලේ දවලුත් වැටලා දවල් වැටිච්ච වලේ ආයි රෑ වැටලා ආයි රෑ වැටිච්ච වලේ දවල් වැටිලා වලට පැනලා ඉන්නවා. ඒ කියන්නේ ධර්මයේ ලැබිලා අවබෝධ කරන්නේ නැහැ කියලා කියන වලට වැටුණා කියන එක නෙමෙයි. වලට පැන්නා කියන එකයි. ඉතින් ඒක නිසා ස්වාමීන් වහන්සේ ඇස කන නාසය දිවකය මනස ගැන අපි කොතෙකුත් කතා කරනවා කතා කරලා තියෙනවා කතා කරන්නත් ඉතුරුලා තියෙනවා. නමුත් මේක අවබෝධ නොකරන තාක්කල් මේක මාතෘකාවක් විතරයි ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. මේක අවබෝධයක් වෙන්න ඕනේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම අපි ලෝක කියලා කියන සූත්‍ර දේශනා තුළ අපි කතා කරන්නේ ලෝකය කියලා කියන්නේ මේ පසුගිය වැඩසටහනේදී අපි කතා කළා ලෝකය කියලා කියන්නේ කැඩෙනවා බිඳෙනවා කියලා කියන කාරණේ කියලා. එහෙමයි. එතකොට තවත් පැත්තකින් ස්වාමීන් වහන්සේ මතු කළා මේ තමන්ගේ සලායතන තවත් බාහිර සලායතනත් එක්ක බැඳීමක් ඇති කරගෙන තමයි ඉන්න කියන කාරණේ. එහෙමයි. නේද? එතෙන්දී ඒ අවබෝධය ඇති කරන්න තමයි බුදුරජාණන්සේ දේශනා කළේ හැම මොහොතකදීම මේ සිහියෙන් සහ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කියලා කියන සති සම්පජඤ්ඤයෙන් ඉන්න කියලා කියන එක. සිහියෙන් සහ නුවණින් කටයුතු කරන්න ඕනේ කියලා කියන එක. නේද? එතකොට මේ සිහියෙන් සහ නුවණින් කටයුතු කරනකොට අපි දැන් මේ ලෝකයේ තුලනේ අපි දුක් විඳින්නේ. එතකොට ලෝකය කියලා කියන්නේ එතකොට කැඩෙනවා බිඳිනවා කියලා කියන ස්වභාවය. ලුජ්ජතිීතිකෝ භික්ඛවේ තස්මා ලෝකෝති උච්චති. ඒ වගේම ලුජ්ජති පලුජ්ජතිීති ලෝකෝ කියලා බුදුරජාණන් දේශනා කළේ. කැඩෙනවා බිඳිනවා කියලා කියන එක තමයි මේ ලෝකය කියලා කියන්නේ කියලා. එතකොට දැන් අපි හිතමු මේ අපි කැමති නෑ මේ කිසිම දෙයක් කැඩෙනවා බිඳිනවට. නේද? අඩුම ගානේ මේ සමහරලාට හිතෙන්න පුළුවන් සමහරලාට කල්පනා වෙන්න පුළුවන් මේ කෙනෙක්ගේ හොඳ හිතක් කැඩෙනවට කැමති නෑ. නේද? කෙනෙක්ගේ හොඳ හිතක් කැඩෙනවට කැමති නෑනේ. පැහැදිලිව. කෙනෙක්ගේ සීලයක් කැඩෙනවට කැමතිත් නෑනේ. නේද? එහෙම නැති වෙන්න පුළුවන් නේ. එතකොට මෙතෙන්දී අපි අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි කැඩෙනවා බිඳෙනවා කියලා කියන ස්වභාවයත් එක්ක ඉස්සෙල්ලාම තමන් ගැන දකින්න තමන් ගැන දකින්න එක. කියන්නේ තමන්ගේ ආයතන ගැන අවබෝධයක් ඇති කරගන්න එක. ඒත ඇස කනනාසය දිව ශරීරය කියලා කියන ආයතන ගැන අපි අවබෝධයක් ඇති කරගන්න එක. තවත් පැත්තකින් අපි ගොඩාක් වෙලාවට අපිට ධර්මය අහුවෙන්නේ එහෙම නැත්නම් කෙනෙක් අහුවෙන්නේ තවත් පුද්ගලෙක් අහුවෙන්නේ මේ කැමැත්ත අකමැත්ත දෙකත් එක්ක. මට කොච්චර කාලයක් කැමති වෙලා හිටියද? මට දැන් අකමැති නේද? කියලා ඒ කියන්නේ කැමැත්ත අකමැත්තත් දෙකත් එක්ක තමයි අපි කියන්නේ සංසන්දනය කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් මේ අල්ලගෙන ඉන්නේ. ඒතර අපිට හිතෙන්නේ මේ ලෝකයා අල්ලගෙන ඉන්නේ මේ කැමැත්තෙන් සහ අකමැත්තෙන් කියලා. නේද? ඒ කියන්නේ කැමැත්තටත් අහු වෙලා අකමැත්තටත් අහු වෙලා. අකමැත්තටත් අහු වෙලා. දැන් ඇතන් ඒක නිසා මෙහෙම කියන්නේ. ඔයා ඉස්සර මට මෙච්චර ආදරේ කළා. ඇයි ඔයාට දැන් එහෙම ආදරේ කරන්න බැරි? ඇයි ඔයා මට එහෙම කරන්න කියලා දැන් සංසෝයි දැන් එහෙම පෞල් ප්‍රශ්න වලදී එහෙම හට ගන්නවනේ. එහෙම. තාත්තා ඉස්සර එහෙම නෙමෙයි පුතේ. තාත්තා දැන් අම්මට මෙහෙම කළාට කියලා ඔය නිවෙස් වල ගැටුම් හට ගන්නවා. එහෙම. කොච්චර හොඳට හිටිය මිනිස්සයාද? මේ මිනිස්සයා වෙනස් කරේ කවුද කියලා අර සෝන්ස මුලින්ම මතක් කළා වගේ ආත්ම සංඥාවක ස්ථිර ආදරයක් හොයනවා. එහෙම. ගීත සාහිත්‍යයේ තියෙන සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්. එහෙම. කියලා ස්වාමීන් වහන්සේ. එහෙම. මිනිස්සු හොයන්නේ ලෝකේ සදාකාලික නෑ. එහෙම. නමුත් සදාකාලික ප්‍රේමයක් ආදරයක් සෙනෙහසක් පතනවා. එහෙම. ඒතරම තමයි අවිද්‍යාව තියෙන්නේ. එහෙම සම්මත. දැන් ඇත්තට මේකට අපිට හිතෙන්නේ අපිට කල්පනා වෙන්නේ මේ සාමාන්‍යයෙන් මාර්ගඵල උදා කරගත් අපිගේ රහතන් වහන්සේ නමක් කියලා. ඒතර ඇත්තට මේ අවබෝධයක් නැති කෙනෙකුට රහතන් වහන්සේ නමක් වුණත් පේන්නේ ඇලිලා ඉන්නවා කියලා වගේ. දැන් බුදුරජාණන් වහන්සේට එහෙම තිබුණානේ ස්වාමීන් වහන්සේ. දැන් සමහර දෙවිවරු සමහර පුද්ගලයෝ අහලා තියෙන ඇයි බුදුරජාණන් වහන්සේත් මේවට කැමති? නේද? ඒ බුදුරජාණන්සේත් මම කියලා කියනවනේ. බුදුරජාණන්සේත් කැමතිද? ඒතර හැම වෙලාවෙම පේන්නේ මේ සංසන්දනය කරන කියන්නේ කෙනෙකුගේ අවබෝධයක් හරි
උත්සාහ කරන්න හැම වෙලාවම අර මේ ආත්ම සංඥාව පැමිණෙන්න හේතුව තමයි එතකොට අර කැමැත්ත සහ අකමැත්ත කියලා කියන දෙක. ඉතින් අර ඇත්තටම මේ බුද්ධ ශාසනයේ කැමැත්ත සහ අකමැත්ත දෙක කියලා කියන එක නැති කරගන්න තියෙන්නේ දෙවෙනි මාර්ගඵලයේ ඉඳලා. නේද? ඒ කියන්නේ සකදාගාමි ඵලයේ ඉඳලා. එහෙම සම්නස්. දැන් අපි ගත්තොත් එහෙම ඇත්තටම ඉස්සෙල්ලාම සිද්ධ වෙන්නේ සෝහන් වීමේදී සිද්ධ වෙන්නේ කැමැත්ත සහ අකමැත්ත දෙකේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්න එක. සම්මාදිට්ඨිය තුලින්. සම්මාදිට්ඨිය තුලින් වෙන්නේ අර ලෝකය අවබෝධ කරගන්න එක. දැන් බුදුරජාණන් දේශනා කරේ අර චක්කුං උත්පාද ඥානං උත්පාදි කියලා නේ ධම්මස පහළ වුණා කියලා කියන තැන. එහෙම. ධම්මස පහළ වුණා කියලා කියන තැන සිද්ධ වෙන්නේ මොකද්ද? කැමැත්තක් අකමැත්තක් කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඒ දෙකේ ස්වභාවය අවබෝධ කරගන්න එක. මොකක්ද? ඒකේ දෙකේ ස්වභාවය. කියන්නේ කැමැත්ත සත්‍යයට මොකද්ද කරන්නේ? දැන් මෙතෙන්දී ආයතන වශයෙන් ගත්තොත් එහෙම ආයතන බැඳලා තියෙන්නේ. දැන් අජ්ජත්තං වා බහිද්ධාවා කියලා බුදුරජාණන් දේශනා කරන්නේ මේ සතසතිපට්ඨානයේදී එහෙමත් දැනගන්න කියලා නේද? එහෙමයි. කය තමන්ගේ කය සහ අනුග කය දිහා බලන්න කියලා. ඊළඟ දෙක මේ දෙක එකතු කරන්න කියලා දේශනා කරන්නේ. අජ්ජත් බහිද්ධාවා කියලා අවබෝධ කරගන්න කියලා දේශනා කරන්නේ. ඉතින් මෙතෙන්දී තමයි ඇත්තට මේ අජ්ජත් බහිද්ධාවා කාය කියලා කියන තැන තමයි උපේක්ෂාව කියලා කියන උච්චතම අවස්ථාවට යන්නේ. ඒතර ඒ කියන්නේ තමා තුලත් බාහිරත් එකම ධර්මතාවයක් නේ සිද්ධ වෙන්නේ කියලා පටිච්චසම්පාදයේ තුල දකිනකොට එහෙම උපේක්ෂාව තුල හිත පිහිටනවා. උපේක්ෂාව තුල හිත පිහිටනවා. ඒ කියන්නේ අපි උපදවාගත්ත සමතමේ වශයෙන් උපදවාගත්ත සමාධි කියන්නේ සමාධිය තුලින් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා සම්පූර්ණයෙන්ම කැමැත්ත සහ අකමැත්ත දෙක කියලා කියන ඒ දෙක මේ අන්තර් සම්බන්ධතාවයත් එක්ක අභ්‍යන්තර කය සහ බාහිර කයත් එක්ක කොයිතරම් සම්බන්ධතාවයක් පවතිනවද කියලා කියන එක අවබෝධ කරලා දෙන්න තමයි එතකොට මේ උපේක්ෂාව කියලා කියන එක වැදගත් වෙන්නේ. ඉතින් අමුතුවෙන් උපේක්ෂාවක් වඩනව නෙමෙයි ධර්මතාවයේ දෙකේම නිසා උපේක්ෂාවටපත් වෙනවා. පත් වෙනවා. සමනස දැන් උපේක්ෂාවක් වඩලා තියෙනවා සමතේ විස්තරක් වඩලා තියෙනවා නම් කෙනෙක්. ඒ කියන්නේ මහා කියන්නේ අපි ගත්තොත් එහෙම මහා බ්‍රහ්ම විහාරවල. එහෙම සම්නස. කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. එහෙම සම්නස. ඒ කියන්නේ ඇත්තටම කර්මස්ථාන 40හිම උපේක්ෂාව වඩන්න පුළුවන්. නේද? සමත කර්මස්ථාන 40හිම උපේක්ෂාව වඩන්න පුළුවන්. එක එක ප්‍රමාණයන්ට වඩන්න පුළුවන්. ඒ වගේ ඊළඟට විදර්ශනා සමාධියකුත් තියෙනවනේ. නේද? කෙලිම විදර්ශනා වඩනවා නම් කෙනෙකුට විදර්ශනා සමාධියකට පැමිණිලා තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණ දකින්නේ මේ ආයතනවල. ඉතින් මේ ආයතනවල තමයි එතකොට දැන් බුදුරජාණන් දේශනා කරේ මේ ලෝකයට බැඳලා තියෙන ආයතන. ඒ ආයතන වල සහසම්බන්ධතාවය දකින්න අවබෝධ කරගන්න විශේෂයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට යටත්ව. ඉතින් ඒ නිසා මේ තමන්ගේ ඇහැ කියලා කියන ස්වභාවයක් නැති වෙලා අනිත් අයගේ ඇහැ කියලා කියන එකත් නැති වෙනවනේ එතකොට නේද? ඒ කියන්නේ අර අනිත්‍ය ස්වභාවය ධර්මයට අනුව දැකීම තුලින් සම්මානස නේද? ඒ කියන්නේ නැසිලා වෙනසලා යන දේවල් නේ කියලා. වෙල් එහෙම සම්මානස. මේ අවබෝධය ඇති කරගන්න නම් එතකොට අපිට මේ ආයතන විදර්ශනාව කියලා කියන එක ඊටාම වැදගත් කාරණයක්. ඉතින් ලෝකයෙන් ගලවා ගන්න නම් ලෝකයෙන් ඈතර වෙන්න නම් විශේෂයෙන් මේ ආයතන විදර්ශනාව කියලා කියන එක අපි වඩන්නට ඕනේ. එතකොට අපි සාමාන්‍ය කියන්නේ සම්මානස මේ තමන්ගේ ආයතන ඇහැ කියලා කියන එක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපි වචනයෙන්ම කියනවට වඩා නේද වචනයෙන් කියලා හුරු කරගන්න ඕනේ. එහෙමයි. එතන සමාධියක් ඇති වෙනවා. එතන ප්‍රඥාවකුත් ඇති වෙනවා. ඒ වගේම තමයි යථාර්ථයෙන්ම දකින්න ඕනේ මේක තමන්ගේ ඇහැ කියලා. ඒක මේක අනිත් අයගේ ඇහැ කියලා යථාර්ථයෙන්ම දැක්කොත් තමයි සම්පූර්ණයෙන් මේ ආයතන සම්බන්ධ කරලා තියෙන තණ්හාව නැති කරන්න පුළුවන්කම රැහැන. ඒ වගේ තමයි මේකේ බුදුරජාණන් දේශනා කළේ මේ විශේෂයෙන්ම මේ බුදුරජාණන් දේශනා කළේ උපාදානය කියලානේ. නේද? තණ්හාව වෙනුවට බුදුරජාණන් දේශනා කළේ උපාදානය කියලා. එතකොට ඒ උපාදානය නැති කිරීමෙන් අපිට පුළුවන්කම ලැබෙනවා. දැන් උපාදානය නැති කරන ආකාරය තමයි විශේෂයෙන් බුදුරජාණන් දේශනා කළේ මාර්ගඵල වලින් නැති කරන. දැන් උපාදානය කියලා කියන
දැන් කොච්චරක් මම අල්ලගෙන ඉන්නවද කියලා අවබෝධ කරගන්න තමයි දැන් අල්ලගන්නේ ඉන්නේ කොච්චරක්ද කියලා සාමාන්‍යයෙන් මිනුම් දණ්ඩක් නැහැනේ. අපි කොච්චර ලෝකේ අල්ලගෙන ඉන්නවද කියලා නේද? දැන් මම කොච්චර අල්ලාගෙන ඉන්නේ ස්වභාවයේ ධාරිතාවක් නැහැ. ධාරිතාවක් නැහැ. මම 150ක් අල්ලගෙන ඉන්න මම 75යි මම නම් 120යි. ඒක කියන්න බෑ. කියන්න බෑ ස්වාමීනි. ඒකට අනිත් අයගේ ස්වභාවය කියන්නත් බෑ. තමන්ගේ ස්වභාවය කියන්නත් තමන්ට මැනගන්න බෑ. තමන්ට මැනගන්න නම් පුළුවන්කම තමන්ට මැනගන්න උපකාර වෙන ධර්මතාව ටික තමයි සංයෝජන 10 කියලා කියන්නේ. නේද? ඒතකොට සක්කාය දිට්ඨිය නැති කරා නම් කොච්චර බැඳීම් ප්‍රමාණයක් ලෝකෙ නැති කරාද කියලා කියනවා නම් අර නියපිරිට ගත්ත උපමාවෙන් තමයි ඒ කාරණේ බුදුරජාණන් දේශනා කළේ. සම්පූර්ණයෙන්ම ලෝකයට බැඳලා තියෙන ස්වභාවයෙන් මහ පොළොව තරම් ප්‍රමාණයක් බැඳීම් ප්‍රමාණයක් නැති කරනවා මේ විශේෂයෙන්ම සෝවාන් වීමෙන්. ඒතකොට නියපිරිට තියෙන පස් ප්‍රමාණයේ තරම් ප්‍රමාණයක් සුළු ප්‍රමාණයක් තමයි ඊළඟ මාර්ගඵල තුනෙන් නැති කරන්න තියෙන බැඳීම් ප්‍රමාණය. එහෙමයි. නේ සමනස. මෙන්න මෙහෙම තමයි මේ ආයතනත් එක්ක ඇති වෙන සහසම්බන්ධතාවයත් එක්ක සම්පූර්ණයෙන්ම දුක නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම කෙනාට තමයි බුදුරජාණන් දේශනා කළේ ලෝකයෙන් ඈතර වෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා. ඒ නිසා ඒ ලෝතුරු සුවය උදා කරගන්නට මාර්ගඵල තුලින් ලෝතුරු සුවය උදා කරගන්නට අප හැම දිනාටම ශක්තිය, වාසනාව, වාග්ය උදා වේවා කියලා අපි අදිෂ්ඨාන කරගනිමු ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ බැඳීමේ ධාරිතාව අපි වුණ මැනලා අපිට බලන්න පුළුවන් කමක් නැහැ. ඇතම් කෙනෙක් ලොකු බැඳීම් සුළු විදර්ශනාවකින් අතහරින්නට ඉඩ තියෙනවා. ඇතම් විට ලොකුවට කරුණු කියන කෙනා ලොකු බැඳීම් වලට අහු වෙලා ඉන්නත් බැරි නෑ. කොහොම වුණත් මේක මේ කට වචනයෙන් අවබෝධ වෙන ධර්මයක්, ශ්‍රවණය කිරීමෙන් පමණක් අවබෝධ වෙන ධර්මයක් නෙමේ. මේක සමත විදසුන් වඩා සීල, සමාධි, ප්‍රඥා ප්‍රගුණ කොට අවංක මිනිසෙක් කරන ක්‍රියාවලියක් තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා කියන එක. ඉතින් අද දවසේදීත් අපගේ දහම් දැනුම වර්ධනය කිරීම පිණිස සූත්‍ර පිටකේනොත් ඒ වගේම අටුවා පොත් වහන්සේලා ඇසුරු කරගෙනත් ධර්මෙන් කරුණු ඉදිරිපත් කරපු කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව පුණ්‍යානුමෝදනා කරන අතර අපට ධර්ම විනය කියලා දීපු අපගේ උතුම් ගුරු දේවයන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඒ වගේම කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැම දෙනාටමත් සමස්ත ත්‍රිනිකායික මහා නායක අනුනායක ස්වාමින් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයට අපි හැම දෙනාගේම ගෞරව ආදර নমස්කාරය වේවා. ඒ වගේම කවදත් අපිව නරඹන ශ්‍රවණය කරන බෞද්ධ මෙන්ම අබෞද්ධ පින්නතුන්ලාටත් ලාංකීය වශයෙන් වගේම අපේ මව් බිමෙන් එතර සිට අපිව නරඹන ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් ප්‍රඥා ලෝකයේ පහළ වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දක්වපු අපගේ මාධ්‍ය සහෘදයන් හැම දෙනාටමත් ප්‍රධානම අනුග්‍රාහක බවතුන් වන සිලෝන් බිස්කට් ලිමිටඩ් ආයතනයටත් පින් සිදු වේවා. ඔබ හැමට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වේවා, වාසනාව වේවා කියලා අදත් අපි ඔබෙන් සමුගන්නවා. හැමට සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?